ජන කවි අහලා තියෙනව නේද? ඒව නැත්නම් දේශජ කවි කියලා කියන්නේ. ওই ජන කවි හැදෙන්න හේතුවක් තියෙනවා වගේම මොකක් හරි නිමිත්තකින් තමයි ජන කවි හැදෙන්නේ. නිකන් අර මේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ වගේ නිකන් මේ ජන කවි හැදෙන්නේ නෑ. ඒ වගේ විශ්වවිද්‍යාලවල බිත්තියේ තාප්පවල කකුසියේ තැන් තැන් වල ලියනවා ගී. ඒවට කියන්නේ මේ ජන කවි වල කියන්නේ කුරුටු ගී කියලා. නිකන් සීගිරි කුරුටු ගී වගේ බඩ කැම්පස්නේ පොඩි ගතියක් දෙනවා. මේ විශ්වවිද්‍යාලේ සරසවි කුරුටු ගී පොත්තෙන් ගහනවා. සරසවි කුරුටු ගීයක් ලියවෙන්නත් ඉතින් ලේසි පහසු විනයකට ලියවෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලේ ඉන්න මේ ඔක්කොම 70 වෘත්තට මේ ලියවෙන්නේ නැහැ. මේ මට ලියවිච්ච මේ සරසවි කුරුටු ගී දෙකක් මට මේ ළඟදි මතක් වුණා. මේ අටම්පවුරු ඉස්කෝලේ යන කියන්නේ මම අපි දන්න ප්‍රවීණ ගේය පද රචකයා විචාරකයා මගේ විශ්වවිද්‍යාල මිත්‍රයා මගේ කාමරේ ගජයා සගයා මම ධම්මික බණ්ඩාරට කෝල් එකක් ගහනවා. මම අහනවා ධම්මික මචං අර මම කැම්පස් එකේ කොපි කරා කියලා මේ ලියවිච්ච කවි තිබුණ පොට එකක් මතකද කියලා. ධම්මික එකක් මට කියනවා. ඒක මෙන්න මේක. අනේ සන්නස්ගල කොපි කරා සිංහල අහුනේ ධම්මික අනේ තොපි දෙන්න දන්න පුක කියලා ධම්මික කියන මේ ලියන්න පුළුවන් කියන්නේ මචං ලියලා තියෙන නිකන් හරියට මේ රංචාගොඩ ළමයා වගේ ලියලා තියෙන කියලා. දැන් මේකේ තියෙනවනේ මේ අනේ සන්නස්ගල ඒ මම කොපි කරා සිංහල ඒත් මම අහුනේ ධම්මික ඒ ධම්මික බණ්ඩාර අනේ තොපි දෙන්න දන්න පුක මමයි ධම්මිකයි දෙන්නම භාෂාව ගැන දන්න පුක. දැන් මේ සිද්ධිය වෙලා අවුරුදු 25ක් විතර සියවස් කාලක් විතර නිසා සන්නස්ගල කියන්නේ මම වගේම මේකේ අහුනේ ධම්මික කියන්නේ ධම්මික බණ්ඩාර. ඔය වගේ තව කවියක් මම හොය ඉන්නකොට මට යාළුවෙක් කෝල් කරලා කොහොම මචං තව එකක් ලියුණානේ ඒක මෙහෙම. ඉඳ එකම සරසවි ළඟ ළඟ සිහල කොපි කිරි බණ්ඩා එගොඩ විය අනේ සන්නස් නොදිටි දිග්‍රිය. ඒ බණ්ඩා ධම්මික බණ්ඩා හේවත් ධම්මික බණ්ඩාර අනේ සන්නස් නොදිටි දිග්‍රිය මම. දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂයේදී උපාධිය කරපු මම ෆයිනල් ඉයර් එකේදී උපාධිය කොපි කරා යන චෝදනාවට මට වසර 4ක් විභාග ලිවීම තහනම් වෙනවා. මට ඩිග්‍රිය ලැබෙන්නේ නැහැ. මේ කාලෙත් මම ගම්පහ ටියුෂන් ගුරුවරයෙක්. මම ටියුෂන් කරද්දි මට පුරුද්දක් තිබුණා මොකද්ද හේතුවකට කිසිම හේතුවක් නිසා මම පන්තියට කොල කැල්ලක් කරන් යන්නේ නැහැ. සටහන් බලාගෙන උගන්වන්නේ නැහැ. උදේ 8 ඉඳන් හැන්දෑවේ 5 වෙනකන් ගියන්නුවත් මට චෝක් කැල්ලක් විතරයි ඕන. දැන් අර උපාධිය කොපි කරා කියලා කැලෑ පත්තර ගහලා ගම්පහ ටියුෂන් ගුරුවරු මම නැගීගෙන එන ගුරුවරයා කිව්වහම මම සති 2ක් 3ක් විතර ගම්පහ පන්ති ගියේ නැහැ ළමයින්ට මුහුණ දෙන්න බැරුව. උපාධිය කොපි කරා කියලා කිව්වහම ගම්පහ රත්නාවලි බාලිකාවේ කල හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායිකාවත් ඒ පන්තියේ ළමයිනොත් මගේ පන්තියේ ළමයිනොත් එකතු වෙලා මට ලස්සන දිගලියුමක් කියවලා තිබුණා. සර් ගම්පහ ගුරු කැලෑ පත්තර ගහලා සර් සිංහල කොපි කරා කියලා. ඒක හැමතැනම බෙදනවා. ළමයි අපිට hina වෙනවා. ගුරුවරු අපිට hina වෙනවා උගේද මේ ක්ලාස් යන්නේ කියලා. හැබැයි සර් අපිට මෙච්චර කල් ඉගෙනුවේ උපාධියක් තියන් නෙවෙයිනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියටනේ. ඒ නිසා සර් දැන් උපාධිය නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ පන්තියට එන්න කියලා. මට මේක මාර මොරාල් එකක් වෙනවා. ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාල ඉද්දිත් ඉගෙනුවේ උපාධිය නැතුව බව ළමයි දන්නවා. දැමුත් ඉතින් නැත්තම් ප්‍රශ්නයක් නැහැ කිව්ව එක නිකන් ඕකේ වගේ වෙලා මං ළමයින්ට ගිහිල්ලා ඇත්ත සිද්ධිය කියනවා. මං එදා ගම්පහ ළමයින්ට කිව්ව අද ඔබට කියන අවුරුදු 25කට පස්සේ ඔබට කියන සිද්ධිය මේක. අපිට තිබුණ විශ්වවිද්‍යාලයේ අවසාන අවුරුද්දේ සිංහල විශේෂ උපාධි කරන අයට චිනුවා ඇචිබිගේ මුහුද ගොඩගලා පොතත් ගුස්තාව් ෆ්ලෝබෙයාගේ එමාබුවාරි පොතත් එමාබුවාරි පරිවර්තනය කරලා තිබුණේ සිරිසී පෙරේරා. මේ සිංහල පොත් දෙක කියවද්දී ඉංග්‍රීසි භාෂාවෙන් සාහිත්‍ය කියවන්න බැරි මට විශාල පිපාසයක් තුලින් ඉංග්‍රීසියෙන් ලියලා තියෙන කොහොමද දන්නේ නැහැ කියලා. අර මගේ සහෝදරයෙක් ඉන්නවා ටියුෂන් එහෙම කරපු හිටපු හාමුදුරුවෝ කෙනෙක් දැන් හීරළුවේ රවින්ද්‍රනාත් හොරදාගොඩ කියලා. ඔහු මට චිනුවැචිවිගේ මේකයි කිව්වහම මට පිස්සු වගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. හැබැයි මම ඒක බැරි නිසා මම කරේ කොටේෂන් ලියුවම් වැඩියෙන් ලකුණු හම්බ වෙනවනේ. විශ්වවිද්‍යාලයේ කාලසටහනේ මම පැත්තක පැන්සලින් චිනුව ඇචිබිගේ මුහුද ගොඩගලා පොතෙත් එමාබුවාරි පොතෙත්
පොඩි කොටේෂන් දෙකක් ඉංග්‍රීසියෙන් ලියාගෙන ගියා. හැඩයිනේ ලස්සනට ලියන්න කියලා. මේක පැන්සලෙන් ලියලා තිබුණේ මගේ ටයිම් ටේබල් එකේ. මම විභාගේ වේගෙන් ලියාගෙන යනවා. තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ ලියන් යද්දී අද මහාචාර්ය සරත් විජේසූරිය එකල සහාය කතිකාචාර්ය විභාග පරීක්ෂකෙක් මගේ ශාලාවේ මට වඩා අවුරුදු දෙකක් විශ්වවිද්‍යාලේ කලින් හිටියේ දෙකක් හෝ තුනක්. සරත් යන ගමන් මගේ ළඟට ඇවිල්ලා මන් ලියනවා බලන් ඉඳලා ලියන කොළ පෙරලලා අනිත් පැත්ත බලලා පොඩි මට මානසික බාධාකුත් තිබුණා. මට බනින්නත් හිතුණා. බලලා මෙයා ගියා. ගිහිල්ලා මම එයා ගිය පැත්ත බලද්දී ඒ මධ්‍යස්ථානට අනිත් සහාය කතිකාචාර්යවරිය. ඇයත් දැන් මහාචාර්යවරියක් කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාංශයේ සෝෂියොලොජි කරන සුභාංගි මිස්. ඒකල තරුණ කතිකාචාර්යවරිය. සුභාංගි මිස් තුමෙක් ගිහිල්ලා කිව්වා කියලා මට හිතුණා. ටික වෙලාවකින් සුභාංගි මල් ළඟට ඇවිල්ලා අර කාලසටහන අරගෙන ගියා. සිද්ධිය එච්චරයි. විභාග ඉවර වෙනවත් එක්කම මට කිව්වා නවතින්න කියලා. ශාලාව ඔක්කොම ළමයි ගිහලා දොරෙන් එහා බලාගෙන හිටියා. මම නැවතුණා. විභාගේ ශාලාධිපති හිටියේ මං හිතන්නේ වෙන කවුරු හරි. ඔහු ළඟට මාව ගෙනිලා මට අස්සම් කරන්න කිව්වා විභාගේ කොපි කරා කියලා. කිව්වහම අර 88 89 භීෂණ කාලේ ගෙවල් වල ඉඳලා කට්ට කාලා විශ්වවිද්‍යාල වහලා තියලා ගියා විතරයි යක්ෂා වේශ වෙලා මං කුණරෙන් බැන්නා. බැලලා මං කිව්වා පාට වහින්න මරණ හොත්ති උතාලා කියලා. බැන්නහම ඒකත් දාලා ශාලාධිපතිට තර්ජනය කිරීම කියන චෝදනාවක් දාලා තමයි මගේ උපාධිය තහනම් කරන්නේ. දැන් අර ඇස්පේන් නැති එක්කෙනෙක් කාච හොයන් යනවා වගේ. පිළිකා රෝගයේ හැදුනොත් වෛද්‍යවරයෙක් එකට උත්තර හොයන් යනවා වගේ. තමන්ගේ දරුවා මන්දබාන මානසිකයි නම් ඔටිසම් සම්බන්ධයෙන් ඒ වෛද්‍යවරයා උත්තරයක් හොයනවා වගේ. ඇස්පේන් නැත්තම් බ්‍රේල් මැෂිමක් හොයාගන්න උත්සාහ කරනවා වගේ. මට හරි පීඩනයක් තිබුණා මේක මම කොපි කරාද? ඇත්තටම සිංහල විෂය කොපි කරන්න ඕනිද? සිංහල විෂය කොපි කරන්න පුළුවන්ද? සහ මේ දඬුවම සාධාරණයිද කියලා. මේක හොයාගෙන ගිය මට බොහොම මෑත කාලේ හම්බ වෙනවා අර පැය තුනට විභාග ලියවන ලංකාවේ මේ අටම්පහුරු ක්‍රමවේදයේ කටපාඩම් කිරීමේ ක්‍රමවේදයේ වෙනුවට විභාග ක්‍රම දෙකක්. දෙකන්නේ 10ක් විතර තියෙනවා තව දැනුම්මයි විභාග. එකෙන් දෙකක්. එකක් තමයි ඕපන් බුක් එක්සෑම් එක. අපිට විභාගයේ සඳහා අවශ්‍ය පොත් ප්‍රමාණයක් නිශ්චිත පොත් ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන්. මේකෙන් සමාන කරන්නේ හරියට උසස් විභාග ලියද්දි කැල්කියුලේටරේ ගෙනියන්න පුළුවන් වගේ. ගෙනියන්න පුළුවන්. එතකොට ඒ ගෙනියන පොත් වලින් කොටේෂන් එක ගන්න පුළුවන්. හැබැයි විග්‍රහය Tamanගේ. ඒකෙන් තමයි දැනුම්මයි ඉන්නේ. දැනුම්මයි ඉන්නේ කොටේෂන් එක කරපාඩම් කිරීමෙන් නෙමෙයි. කොටේෂන් එක ගන්න පුළුවන්. හැබැයි ඒ කොටේෂන් එක සම්බන්ධ තමන්ගේ මතවාදය, දෘෂ්ටිවාදය, අදහස ලියලා තියෙන එක තමයි ලකුණු හම්බ වෙන්නේ. මේක එකක්. අනිත් එක්සෑම් එක තමයි ටේක් හෝම් එක්සෑම් එක. සතියක් දවස් 7ක් හෝ දවස් 10ක් ගෙදර ඉඳන් එක්සෑම් ලියන් ඉන්න කියනවා. ඒවට යන්න පුළුවන්. මේක පිළිගත් ක්‍රමවේද දෙකක්. දැන් මේක නිකන් හරි ඉස්කෝලේ ගුරුවරයෙකුට සාම්ප්‍රදායික ගුරුවරයෙකුට හුත ගුරුවරයෙකුට නෙවෙයි. එහෙම ගුරුවරු ඕන තරම් ඉන්නවා. කිව්වොත් එහෙම කියයි. විභාගෙට පොත් ගෙනෙල්ලා ළඟ තියාගෙන කොපි කරන්න කාලකන්ණි එකක්. ගෙදර ඉඳන් ටේක් හෝම් කොපි කරලා උත්තරේ ලියන් එන්න. ඒ කියන්නේ අපි තාම හිතන් ඉන්නවා මේක බරපතල වැරද්දක් කියලා. මට හිතෙනවා මේ එක්සෑම් ක්‍රම දෙක තිබුණා නම් එහෙම මම විශ්වවිද්‍යාලේ ඇතුලේ සරත් විජේසූරිය විශ්වවිද්‍යාලේ එළී වාගේ අදහසක් මට නිකන් හිතෙනවා. මේක අතීත කතාවක්. දැන් මට ඇමරිකාවේ PhD කරපු ආචාර්යවරයෙක් කියනවා මම මේ අදහස් ටික කිව්වහම උපුල් මං ඇමරිකාවට ගියේ අවුරුදු 30 දී විශ්වවිද්‍යාලයේ උපාධිය කරලා පාදක විවාහ කරලා තමයි පශ්චාත් උපාධිය සඳහා ගියේ. මම ගිහිල්ලා තමයි ඇමරිකාවේදී ලයිසන් එක ගත්තේ. හැබැයි ලයිසන් එක ගත්තට ටයර් එකක් මාරු කරගන්න දන්නේ නැහැ. එන්ජින් ඔයිල් බලන්න දන්නේ නැහැ. සයිලන්සරෙන් දුම වැඩියෙන් ඇයි කියන එක දන්නේ නැහැ. හැබැයි ඇමරිකාවේ මම යනකොටත් මම කියන්නේ දැන් අවුරුදු 15කට 20කට ඉස්සෙල්ලා ග්‍රේඩ් 8 වෙද්දී මෝටර් තාක්ෂණයේ පොදු විෂයක් විදිහට ගන්න ස්කිල් එකක් විදිහට. ඒක ස්කිල් එකක්. ග්‍රේඩ් 9 වෙද්දී ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවා. ඒ නිසා ඇමරිකාවේ කෙල්ලෙද්ද කොල්ලෙද්ද ජෙන්ඩර් එකක් නැහැ. ග්‍රේඩ් 9 වෙද්දී ටෙක්නිකලි කාරණා ටිකක් දන්නවා. ඩ්‍රයිවිං ලයිසන් එකක් තියෙනවා. පොදුවේ තියෙන ස්කිල් එකක්. කොළඹ විශ්වවිද්‍යාලෙම හිටපු කුරේ කියන ආචාර්යවරයා ශිෂ්‍යත්වයක් හම්බ වෙලා ගියාම ජපානයට දරුවොත් එක්කන් යනවා ඉස්කෝල වල දානවා. නිවාඩුවට ලංකාවට ආවහම
ජපානයේ ඉස්කෝලවල ඉගෙන ගන්න දරුවා දානවා රාගම් පැත්තේ පොඩි ඉස්කෝලයකට. ලංකාවේ ඉස්කෝලයකට. දැම්මහම මේ දරුවා දවස් 4-5ක් ගිහිල්ලා තාත්තට කිව්වලු මට යන්න බෑ ලංකාවේ ඉස්කෝලේ. තාත්තා හොරයි කියලා. අකුරු බක්කරේ. මොකද්ද කිව්වේ? රෝසමල ගැන වාක්‍ය 5ක් ලියන්න දීලා සතියක්. ඒතර ලංකාවේ අකුරු ලියවන්නේ රෝසමල දීලා වාක්‍ය 5ක් ලිව්වහම ඒක හරි ඉවරයි වගේ. චිත්ත උගන්වන්නේ මල් පෝච්චියක් තියලා මේස උඩින් රෙද්දක් දාලා ඒක ඇඳපන් ඉවරයි වගේ නිකන්. එතකොට ජපානයේ රෝසමල ගන්නන්නේ කොහොමද? කලර්ස් හැදෙන්නේ කොහොමද? රෝස් කියන්නේ රෝස පාට විතරයිද? කළු රෝස නැද්ද? රෝස වල කටු තියෙනවද? මොනවද දාන පොහොර වර්ග? පස්සේ pH එකේ කොච්චර තියෙන්න ඕනද රෝස හැදෙන්න? දේශගුණේ මොනවා වෙන්න ඕනද? සීතල දේශගුණේදී කලර්ස් වෙනස් වෙන්නේ ඇයි? රෝසමල ගැන වෙන අධ්‍යාපනයක් තියෙනවනේ වාක්‍ය පහෙන් එහාට ගිය එක. මම මේ වගේ අදහස් කියද්දී මට මගේ FB එකේ හරියට මෙසේජ් කරනවා තෝත්තර ජෙප්පෝ වගේමයි. අත රෝල් කරලා කට රවුම් කරලා හෙන්න පඬිත අදහස් කියනවා විකල්පයක් කියන්නේ. මම අද හිතුවා විකල්පයකුත් කියලා මේ වැඩසටහන ඉවර කරා. ඒ තමයි අපිට එහෙම සම්පත් තියෙනවා. අපිට පුළුවන් කවියක් ඕන නම් උගන්වන්න මොන්ටිසෝරියක අර කියන අකුරු බක්කරේ නොවි. උදාහරණයක් මගේ පොඩි තාරා පීපී ගෑවා කියන කවිය අරගෙන මගේ පොඩි තාරා සුරසල් සත්තු ගැන මගේ අම්මා ඊට පස්සේ තමයි අපේ අම්මා කියලා තේරෙන්නේ. මගේ ඉස්කෝලේ පස්සේ තමයි තේරෙන්නේ අපේ ඉස්කෝලේ කියලා. මගේ රට පස්සේ තමයි තේරෙන්නේ මගේ රට නෙවෙයි අපේ රට කියලා. තවත් පස්සේ තමයි තේරෙන්නේ මේක මගේවත් අපේවත් නෙවෙයි උන්ගේ රට කියලා. ඉගෙන ගන්න පටන් ගන්නවා. මගේ පොඩි තාරා සුරසල් සත්තුත් එක්ක තියෙන ඇනිමල් රයිට්ස් කියන්නේ මොකක්ද? හියුමන් රයිට්ස් කියන්නේ මොකක්ද? දෙගොල්ලෝ බෙදාගන්නේ කොහොමද? අයිතිකාරයෝ කවුද මේකේ? බාරකාරයෝ කවුද මේකේ? මගේ පොඩි තාරා පීපී ගෑවා. ඊළඟ දවසේ වොන්නම් පුළුවන් සම්පූර්ණයෙන්ම සවුන්ඩ්ස් ගැන පාඩමක් කරන්න. පීපී තාරා. ළමයි තාරා කොහොමද කෑ ගහන්නේ? පීපී ගානවා. ලේන ටින් ගානවා. මයින ගිරව පූසා ඥාව් ගානවා. මුළු පන්තිම ඥාව් ඇක්ටිවිටි එකක් සතුටින් කියන්නේ. බල්ලා බව් කියනවා. හරක උම්බෑ කියනවා. අශ්වයා අන්න සමහරු දන්නේ නැහැ. ඊට පස්සේ අහනවා බල්ලා බව් කියනකොට මොකද්ද කියන්නේ? බුරනවා. අලියාගේ ශබ්දෙට කියන්නේ මොකද්ද? කුංජනාද කරනවා. අශ්වයාගේ හේෂාරවය. ළමයා ගාන හේෂාරවය. අලුත් වචන ඉගෙන ගන්නවා. ශබ්ද පිළිබඳව පාඩමක් කරනවා. සමහරලාට මේ පාඩම අනාගතයේ ෆිල්ම් එකක සවුන්ඩ් ඉන්ජිනියරින් කරන කෙනෙකුට, මියුසික් වල සවුන්ඩ්ස් කරන කෙනෙකුට මූලික පදනම වැටෙන්නේ මෙතනින්. පීපී ගෑවා කියන එකෙන් ගත්තේ. මගේ පොඩි තාරා පීපී ගෑවා. හොට රතු පාටයි, ඇඟ සුදු පාටයි. එදා තමයි කලස් උගන්වන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් තියෙන බොහෝ කලස්යි සිංහලෙන් නැත්තේ. ස්කයි බ්ලූ වලටයි සිංහල නමක් නැත්තේ. ඒතර ගගන නිල් කිව්වොත් මේක හරිද? මේක අහස් නිලද? පර්පල් වලට මොකද්ද කියන්නේ? පාට හැදෙන්නේ කොහොමද? ප්‍රධාන පාට තුන මිශ්‍ර වෙන්නේ කොහොමද? දැන් තාරාවේ කඳින්න බලන්න. හොටේ රතු පාටයි. දැන් සුදු පාට කොලේ සුදු පාටින් ලියවෙන්නේ නැහැ. ප්‍රැක්ටිකල් දැනගන්නවා කළු බෝඩරයක් දැම්මොත් හරි. නැත්තම් කළු පාට කොලේ සුදු පාටින් ලියන්න පුළුවන්. චිත්‍ර කලාව ගැන, තාක්ෂණය ගැන, වර්ණ ගැන ඒකේ මූලික පාඩම මම හිතනවා හිතන තියෙනවා කියලා. කොට රතු පාටයි ඇඟ සුදු. අර පෙනෙන සීතල පොකුණේ සීතලයි. එතකොට ගණන් පුළුවන්. ඒතර මූදේ ඉන්න අය, පොකුණේ ඉන්න අය, ගඟේ ඉන්න අය, දියගොඩ දෙකේම ඉන්න අය, උභයජීවීන් ළමයා විශ්මිත දැනුමක් ලබා ගන්නවා සත්ව ලෝකයේ සම්බන්ධව. පියාඹන සත්තු, මාළුවෝ, මගේ පොඩි තාරා ඉන්නේ එතන. එයා ගොඩක් ඉන්නවද? එයා එන උභයජීවියෙක්ද? සීතල පොකුණේ සීතලෙත් නෑවා. සෞඛ්‍ය පාඩම පටන් ගන්න පුළුවන්. තාරා නානවා වගේ බබලක් නානවද? සෞඛ්‍ය පාඩම නියපොතු කපනවද? සෞඛ්‍ය ගණන් පුළුවන්. මගේ පොඩි තාරා පීපී ගෑවා. කොට රතු පාටයි, ඇඟ සුදු පාටයි, අර පෙනෙන සීතල පොකුණේ පීන නෑවා. ඊට පස්සේ අවසානයේදී මේක ගායනා කරන්න දෙන්න පුළුවන්. සංගීතමය හැකියාව නුක තනුවක් දාන්න පුළුවන්. මේකෙන් ඊට පස්සේ ළමයෙකුට ඕන නම් තවත් එකක් ලොකු වුණායින් පස්සේ මේකෙන් පුළුවන් ලයින් කින්වයි කාටුන් එකක් කරන්න පුළුවන්. 3D එකක් කරන්න පුළුවන්. ඒතර මගේ පොඩි තාරා හුඟක් ලොකුයි. ඒ නිසා විකල්පිකුත් ලංකා අධ්‍යාපනයේ තියෙනවා. මේ ක්‍රමවේදී හදන්නේ. තාරාව ගැන වාක්‍ය 5ක් ලියන්න. ඒ නිසා අටම්පවුරු ඉස්කෝලේ කරගෙන යද්දි මට හිතුණා කොරෝනා කාලේ මේවා කිව්වහම ටිකක් බැනුම් අහන්නත් වෙනවා. බැනුම් අහගෙන හරි මේවා කියන්නත් වෙනවා. ඒක අටම්පවුරු ඉස්කෝලේ ස්වභාවය. අර කියන්නේ මේ විපරීත කාලේන කජ්ජේන පුහුණන් කියලා කොල්ලෝ.
මේ විපරීත කාලේ කජ්ජේන පුහුලන් අතරක් දෙන්න විදිහක් නැහැ කොරෝනා ආයුබෝවන්. Thank you.